ඇත්තටම සාපය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ නම් සාපය කියලා දෙයක් මිහිමත තියෙනවයි කියලා තේරුම් ගන්න ඕනේ නම් මේ මොහොත තමයි ලංකාවේ අපි ගත කරන මේ මොහොත තමයි සාපය කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තියෙන හොඳම අවස්ථාව. ඒක තමයි අපිට තියෙන හොඳම අත්දැකීම. මේ අපි අත්විඳිමින් තිබෙන මොහොත. හාල් ඇටේ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වාම හාල් ඇටේ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වාම හොයාගෙන කඩෙන් කඩේට යන පටාචාරාවන් කිසා ගෝතමියන් සෝපාතල සුනීතල මහපාරේ ඇවිදිනවා අපිට දකින්න පුළුවන්. ඒ නිසා සාපය කියලා දෙයක් තියෙනවායි කියලා අපිට තේරුම් ගන්න නම් මේක තමයි ලංකාවේ නියම මොහොත. සාපය කියන්නේ මොකද්ද කියන්නේ? අර මතක් වෙනවා චන්ද්‍රිකා ශ්‍රීවර්ධන මහත්මිය ගායනා කර අපූර්ව ගීතයක් තියෙනවා. සාපයක් දෝ දෙවියන්ගේ පාපයක් දෝ මිනිසුන්ගේ කියන. ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ අපූර්ව සංගීත නිර්මාණයකට මේ චන්ද්‍රිකා ශ්‍රීවර්ධන මහත්මිය ගායනා කරපු දෙයක්. සාපයක් දෝ දෙවියන්ගේ පාපයක් දෝ මිනිසුන්ගේ. එනිසා අපිට පේනවා පාපකාරී මිනිස්සුන්ගේ සාපල ක්‍රියාවක් නිසා අපේ මාස 32ක් තාම ඒ සාපෙන් මිදෙන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. අපිට බොහොම පැහැදිලි මේ පාපතර ක්‍රියාව, මේ අශීලාචාර අශිෂ්ට අදම, මේ මනුෂ්‍ය ඝාතනයට යුක්තිය ඉටු කරන තා, සාධාරණත්වයක් ඉටු කරන තා සාපයෙන් ගැලවෙන්න බෑ. සාපයෙන් ගැලවෙන්න බෑ. ඒක තමයි මේ අපි මේ මොහොතේ අත්දකිමින් තිබෙන යථාර්ථය ලංකාවේ. දැන් අපි දැක්කා අපේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රාජ්‍ය නායකයන් නිතරම කියන දෙයක් තමයි අපි මේකට සමාව දෙන්න හිතමු කියලා. අපි සමාව දෙමු කියලා කියනවා. යේසුස් ස්වාමී දරුවන් ඒ සමාව අගය කරපු සමාව ලබා දීමට ඕනෑම මොහොතක ක්‍රියා කරපු නායකයෙක්, ආගමික නායකයෙක් නිසා අපි සමාව දෙන්න ඕනේ. ඒක හරි. දැන් සමාව දෙන්න නම් වැරද්ද කළේ කවුද කියලා හොයාගෙන ඉන්න එපා. සමාව දෙන්නේ කාටද? සමාව දෙන්නේ අහසටයි පොළොවටයි. සමාව පිළිබඳ තියෙන න්‍යාය තමයි, සමාව පිළිබඳ තියෙන මූලධර්මය තමයි සමාව දෙන්න නම් සත්‍ය දැනගෙන ඉන්න ඕනේ. ට්‍රුත් කමිෂන් එකේ කරපු දේ තමයි දකුණු අප්‍රිකාව වගේ රටවල සමාව ලබා දෙන්න මූලධර්මය තමයි අපිට අවශ්‍යයි සත්‍ය දැනගන්න. මොකද්ද සත්‍ය? සත්‍ය දැනගන්න ඕනේ අපිට. කවුරු හරි පාපොච්චාරණය කරන්න ඕනේ. කවුරු හරි නීති ඉදිරියට ගේන්න ඕනේ. නීතිමය ක්‍රියාදාමයකින්, යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයකින්, බොහොම විනිවිද භාවයකින්, බොහොම කාර්යශූරව ඒ යුක්තිය ඉටු කිරීමේ නීතිමය ක්‍රියාදාමයකින් වැරදිකරුවන් කවුද කියන එක රටට හඳුන්වන්න ඕනේ. රටට පෙන්වන්න ඕනේ. සමාව දීම පටන් ගන්න එතනින්. වින්දිතයන්ට හිත හදා ගන්න පුළුවන් වෙන්නේ. මොකද වින්දිතයෝ තමයි සමාව දීම පිළිබඳව තීරණය ලබා දෙන්න ඕනේ. ආණ්ඩුව කිව්වට සමාව දෙන්න කියලා වින්දිතයන්ට හිත හදා ගන්න බෑ. 300කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා 500කට වැඩි ප්‍රමාණයක් අද තාමත් විවිධ රෝගාබාධ වලින් පීඩා විඳින්මින් ඉන්නවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් මානසිකව පීඩා විඳින්මින් ඉන්නවා. අපි දන්නවා සමහර පවුල්වල අම්මයි තාත්තයි දෙන්නම නැහැ, දරුවා විතරයි ඉන්නේ. එක්කෝ අම්මයි තාත්තයි ඉන්නවා, එක්කෝ අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, දරුවයි අම්මයි, එක්කෝ අම්මා එක්කෝ තාත්තා, මේ ඔක්කොම නැති වෙලා. ඒ මිනිස්සුන්ට ජීවිතයක් නැහැ. මානසික රෝගීන් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ මිනිස්සුන්ට කිව්වහම කොහෙවත් නොපෙනෙන කෙනෙකුට සමාව දෙන්න කියලා. මොකක්ද මේ හතර දීරි කතාව?
ආණ්ඩුව මොකටද කියන්නේ සමාව දෙන්න කියලා මතුරන්නේ මොකටද? ආණ්ඩුවේ කාර්යභාර වෙන්නේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාමාර්ගය. වැරදිකරුවන් කවුද කියන එක, වැරදිකරුවන් නීතිය හමුවට පමුණන එක තමයි ආණ්ඩුවේ කාර්යභාරය. මොකටද නිකන් ආණ්ඩුවට ඉංගිරි ගාගන්නේ? අගමැතිවරයා කියන්න ඕනේ නැහැනේ අපි සමාව දෙමුයි කියලා. කවුද වැරද්ද කළේ? ආණ්ඩුවද කළා තියෙන්නේ. ඒතර අගමැතිවරයාද වැරද්ද කළා තියෙන්නේ. දැන් මොකටද ආණ්ඩුව පැනලා දෙන්නේ? ආණ්ඩුව පැනලා දෙන්න ඕනේ නැහැ අපි සමාව දෙමු කියලා. සමාව දීම තීරණය කරන්න වින්දිතයන්. එනිසා වින්දිතයන්ට දැනගන්න ඕනේ සත්‍ය මොකද්ද කියන එක. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදනම කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි. සත්‍ය හඹා යාම, යහපතේ යෙදීම, සියලු දේ තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ සත්‍ය හොයා යාමේ ක්‍රියාදාමයක්. එනිසා මේ අපි ගත කරමින් ඉන්නේ මේ සත්‍ය හොයා යාමේ ඒ ගවේෂණාත්මක කාර්යභාරයක්. මොන අනතුර, මොන අභියෝගය, මොන තර්ජනය, මොන මර්ධනය ආවත්, කුමන ආකාරයකින් ආවත්, ඉහළින් ආවත් පහළින් ආවත්, මොන නමකින් ආවත් සත්‍ය හොයා යාමේ අරගලය නතර කරන්න මේ රටේ පුරවැසියෝ සූදානම් නැහැ. මේක ක්‍රිස්තියානි කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක්ම නෙමෙයි. ක්‍රිස්තියානි කතෝලික ජනතාව ඉලක්ක කරගත්තා වෙන්න පුළුවන්. පල්ලි ඉලක්ක කරගත්තා වෙන්න පුළුවන්. දේවස්ථාන ඉලක්ක කරගත්තා වෙන්න පුළුවන්. විදේශිකයෝ හෝටල් ඉලක්ක කරගත්තා වෙන්න පුළුවන්. හැබැයි මේක සීලාචාරකම පිළිබඳ ප්‍රශ්නයක්. මේක අශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක මේ රටේ පුරවැසියාගේ ප්‍රශ්නයක්. ඒ නිසා අපිට දැනගන්න අවශ්‍යයි කවුද මේකේ රිමෝට් එක කියන එක. කරපු මිනිස්සු දන්නවා. ක්‍රියාත්මක කරපු කෙනා දන්නවා. බටන් එක එපපු කෙනා දන්නවා. හැබැයි කාලඟද මේකේ නූල් සූත්‍රේ කවුද? තිරයෙන් පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක මතයි අපි සමාව දෙන්නේ කාටද කියලා තීරණය කරන්න වෙන්නේ. සමාව දීම තීරණය කරන්න වෙන්නේ. සමාව දීම තීරණය කරන්න වෙන්නේ මේ තිරයෙන් පිටිපස්සේ ඉඳලා මේක මෙහෙවපු මිනිස්සු ඉස්සරහට ගෙනල්ලා ඒගොල්ලෝ පාපොච්චාරණය කළොත්, එහෙම නැත්නම් ඒගොල්ලෝ අධිකරණ ක්‍රියාවලියකට ගෙනහිල්ලා ඒගොල්ලන් පිළිබඳ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයකට ගෙනුච්චොත් විතරයි සමාව දෙන්න පුළුවන් ද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා අගමැතිවරයාට ආණ්ඩුවටත් බෑ ඒක පැනලා කියන්න සමාව දෙනවා කියලා. රජයට බෑ කියන්න අපි සමාව දෙන්න ඕනේ කියලා. රජයේ කවුරුත් නෙමෙයි මේකෙන් වින්දිතයන් බවට පත් උනේ. මේ රටේ අහිංසක මිනිස්සු කිසිම ප්‍රභූවරයෙකුට මේකෙන් විශාල හානියක් උනේ නැහැ. ජීවිත හානි උනේ නැහැ ඒගොල්ලන්ගේ දරුවන්ට, ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට. හැබැයි මේ රටේ අහිංසකයෝ මේ රටේ නිර්ප්‍රභූන්ට තමයි මේකෙන් බරපතලම හානිය වෙලා අද තවමත් මේකෙන් පීඩාවෙන් විනාශය කරා ගමන් කරමින් තිබෙන්නේ. ඒ නිසා තමයි ඒකට යුක්තිය ඉටු වෙන තාක් මේ සාපයෙන් ගැලවෙන්න බෑ. අවුරුදු 2කමාරක් වෙලා තියෙනවා. මාස 32ක් අවුරුදු 2ක් පැනලා තියෙනවා. ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 2ක් ගත වෙලා තියෙනවා. අද අපිට බත් ඇටේ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වා අහිමි වෙමින් යන්නේ. මම නැවතත් ආණ්ඩුවට කියන්නේ සමාව ඉල්ලා සිටීමේ වැඩේ නෙමෙයි. ඔබ සමාව දෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ මේ ප්‍රහාරේ සැබෑ මහමොලකාරයන් කවුද? මේක පිටුපස්සේ ඉන්න හස්තය කවුද කියන එක හොයාගත්තොත්, සත්‍ය හෙළි කරොත් පමණයි වින්දිතයෝ සමාව දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. බොහොම ස්තුතියි.